HDFC බැංකුවෙන් දැන් SMS එකෙන් ලීසින් එකක්. ඔව් අදම ඔබේ නම හා ප්‍රදේශය සඳහන් කර 070යි 66යි 0298ට SMS එකක් එවන්න. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින්. HDFC දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. කොන්දේසි සහිතයි. ප්‍රවෘත්ති ප්‍රකාශය තම ස්වල්ප වේලාවකින්. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින්. HDFC දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය සේනානී වික්‍රමසිංහ. ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී සිදු වූ සිදුවුම් පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක්. කොවිඩ් රෝගීන් සුවවීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව තවදුරටත් පෙරමුණේ. ගුවන් මගීන්ගෙන් කොවිඩ් වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීමට විධිවිධාන. වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් විභාගය 5 වැනි දිනටත්. පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන් හෂිම්ගේ බිරිඳගේ පියා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට. උතුරු පළාතේ දෙමළ තරුණ තරුණයන් පොලිස් සේවයට. දිවයිනේ ප්‍රදේශ රැසකට තදවැසි. කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් මාලාවක්. පල්ලකෙලේ ක්‍රීඩාංගණයේ ටෙස්ට් ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව බංග්ලාදේශයෙන්. ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී සිදු වූ සිදුවුම් පිළිබඳ සෙවීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. චමල් රාජපක්ෂ, කේලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමචන්ත, අනුර ප්‍රදර්ශන යාපා, බාකිර් මාකර්, රංජිත් මද්දුබ බණ්ඩාර සහ එම්.ඒ. සුමන්තරන් යන මැති ඇමතිවරුන් එහි සෙසු සමාජිකයෝ වෙති. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ඔහුට ලැබුණු තොරතුරු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයෙන් කිසිසේත් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බව කීවේය. එහෙත් පාස්කු ප්‍රහාරය ගැන හරින් මන්ත්‍රීවරයා හෝ විපක්ෂයේ ඕනෑම මන්ත්‍රීවරයෙකු යම් දෙයක් දැනගෙන සිටින්නේ නම් ඒ බව පොලිසියට පැමිණිලි කරන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වින. එහිදී කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය රජය විරුද්ධ දේශපාලනඥයන්ව දැඩි ලෙස පීඩාවට පත් කර පරිගැනීමට ලක් කළ බව පැවසීය. ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු දුරෙන් ඉවත් කළේ පාර්ලිමේන්තුවේ 3/2ක ඡන්දයෙනි. මොහාන් පෙරිස් අගවිනිසුරයා එම දුරෙන් ඉවත් කළේ ජනාධිපතිවරයාගේ ලේකම්ගේ ලිපියකින් බව ඔහු කීවේය. මේ කොමිසම් සභා වාර්තාවේ තියෙන මිනිස්සුන්ගේ කඳුළු කතා, මේ කොමිසම් සභා වාර්තාවේ තියෙන මිනිස්සුන්ට ජනතාව පීඩාවට පත් කරපු, ඒ වගේම මේ ජනතාව හිර කරන්න ගත්තු උත්සාහය පිළිබඳව කඳුළු කතා කියන එක අපි අමතක නොකළ යුතුයි ගරු කතානායකතුමනි. මහ පොළොවේ තියෙන විරෝධය, මහ පොළොවේ ජනමතය පාර්ලිමේන්තුවේ නිරූපණය වුණේ නැහැ මේ යුගයේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවට දැඩි විරෝධයක් එළියෙන් එල්ල වෙන්න පටන් ගත්තේ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මේ ඔක්කොමලා එකට එකතු වෙලා ආණ්ඩුවේ පොදු සතුරා කරගත්ත අපේ කඳුර, පොදු සතුරා කරගත්ත රාජපක්ෂ ජනාධිපතිතුමාව, පොදු සතුරා කරගත්ත රාජපක්ෂ පවුල, ඒ අයට එකතු වෙන්න පුළුවන් එකම පොදු සාධකය උනේ අපි ගැන තියෙන වෛරය විතරයි කියන එක අපි මතක් කරන්න ඕනේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කතා කරමින් මෙරට දූෂණ චෞර වලල්ලක් පවතින අතර ඊට දේශපාලනඥයන් සම්බන්ධ බව පැවසීය. පොලිසිය නිලධාරීහු 50ක් පමණ ඊට අයත් වෙති. පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් 100ක් පමණද අධිකරණ ක්ෂේත්‍රයේ 14ක්ද ඊට සම්බන්ධ බව ඔහු පැවසීය. ඊට අමතරව ව්‍යාපාර ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් මෙම චෞර වලල්ලට අයිති බව ඔහු කීවේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින් HDFC. දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 98,722ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය පවසයි. රෝගීහු 4,204 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති. සුවය ලැබූ සංඛ්‍යාව 93,884ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 95.75කි. ඒ අනුව ගෝලීය කොවිඩ් රෝගීන් සුවවීමේ දර්ශකයේ තවදුරටත් මුල් ස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලංකාව සමත්ව සිටේ. මියගිය සංඛ්‍යාව 634කි. 10,481 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් රෝගීන් හමු වී ඇති අතර වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්කැටේ පොලිස් වසමේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලෙව පොලිස් වසමේ නිකතලුපොත ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 7 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ පව දැනුම් දී ඇතැයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ගුවන් මගීන්ගෙන් කොවිඩ් වෛරසය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි. සෑම ගුවන් මගියෙකුම පනවා ඇති සෞඛ්‍ය නීති රීතිවලට අනුව කටයුතු කිරීම අනිවාර්ය වෙයි. ගුවන් මගින් ඒකරාශී වීම වැළැක්වීම සඳහා විශේෂ විධිවිධාන යොදා ඇත. ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සඳහා විශේෂ වැඩපිළිවෙලක් හෙට සිට ක්‍රියාත්මකයි. ඒ අනුව හෙට සිට අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව සභාපතිවරයා පැවසීය. මේ අතර කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධන බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දැන් පැවැත්වේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ සහරන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගේ පියා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාස්සේ මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. කුලියාපිටිය කැකුණුගොල්ල ප්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ විධිවිධාන පනත යටතේ ඔවුන්ගෙන් රඳවා ප්‍රශ්න කරන බව ඔහු කියයි. මියගිය LTT සමාජිකයන්ගේ නමින් ව්‍යාජ හැඳුනුම්පත් සහ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර පුද්ගලයන්ව විදෙස්ගත කරන අයෙකු වවුනියාවේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්යබලක බුද්ධි කොට්ටාසය පොලිස් බල ප්‍රදේශ 16ක් තුළ ඉකුත් සඳුදා සිට මේ දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ධනුෂ්ක නොහොත් සයිමා මැලේසියාවේ සිට මෙහෙය වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් හඳුනාගෙන තිබේ. මුරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇත. ඊයේ පස්වරු 6ට පමණ මුරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ රහසිගත ස්ථානයක පවත්වාගෙන ගිය මෙම ජාවාරම හසු කර ගැනීමට බුද්ධි කොට්ටාසය සමත් වෙයි. මෙහිදී රත්මලානේ ෂේන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 361කට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ. කොට්ටාව අධිවේගී මාර්ගයේ පිවිසුමේ ඊයේ සිදු කළ සෝදිසියකදී ගංජා කිලෝග්‍රෑම් 2ක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබූ රුපියල් 1,55,000ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ. ඔහු කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙතේ. අද උදෑසන 6 අවසන් වූ පැය 24 තුළදී මාර්ග රියානුතුරු වලින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් ඇතැයි අජිත් රෝහණ මහතා කියයි.
වියලි මිදි බවට රේගුවට ලිපි ලේඛන ඉදිරිපත් කරමින් වියලි මිදි බහලන පෙට්ටි තුල සූක්ෂම ලෙස සංගවා ඉන්දියාවෙන් ආනයනය කළ වියලි කහ කිලෝ 14,000කට ආසන්න තොගයක් දින දෙකක් තුල කළ පරීක්ෂාවේදී ශ්‍රී ලංකා රේගුව ඊයේ සිය භාරයට ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 5කට ආසන්න වේ. බහලුම් 4ක් මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර වියලි මිදිවලට අමතරව තිබූ වියලි කහතොගය අත්අඩංගුවටගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදද්ද සිල්වා මහතා පවසයි. කෝටි 2ක වටිනාකමකින් යුත් තවත් වියලි කහතොග කිලෝග්‍රෑම් 6,885ක් ඉක්ුත්තා අත්අඩංගුවටගත් බව හෙතම කියයි. තවදුරටත් බහලුම් පරීක්ෂා කිරීම සිදුවේ. උතුරු පළාතේ දෙමළ තරුණ තරුණියන් පොලිස් සේවයට එක් කර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. උතුරේ පොලිස් ස්ථානවල කටයුතු දෙමළ භාෂාවෙන් සිදු කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කරයි. ලබන වසරේදී තවත් 24,000ක් පොලිසියට බඳවා ගැනීමට නියමිතයි. යාපනයේ ඊයේ පැවති උත්සවයකදී අජිත් රෝහණ මහතා මේ බව පැවසීය. යාපනයේ සෙන්මනි ප්‍රදේශයේ යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සොයා බලන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය උපදෙස් දෙයි. මේ සඳහා රුපියල් මිලියන 6.8ක මුදලක් වෙන් කර ඇතැයිද ඇය පැවසුවාය. මීළඟට ප්‍රමුඛ පුවත. HDFC බැංකුවෙන් දැන් SMS එකෙන් ලීසින් එකක්. ඔව් අදම ඔබේ නම හා ප්‍රදේශය සඳහන් කර 0.70-6.2.998ට SMS එකක් එවන්න. රෙජිස්ටර්ඩ් අන්රෙජිස්ටර්ඩ් ඕනම වාහනයකට පහසුම ලීසින්. HDFC දැන් ඔබේ නිවසේ බැංකුවෙන්. කොන්දෙස් සහිතයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගය 5 වෙනි දිනටත් අද ආරම්භ විය. පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මෘතු ප්‍රනන්දු සහ ජනක්ද සිල්වා යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ලේඛනයක් අධිකරණයට අද ඉදිරිපත් කළාය. මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති අතර අතරමැදි පෙත්සම් 13ක්ද ඉදිරිපත් කර තිබේ. පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවල මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි. එම නිසා අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. සබරගමුව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල ගුරුවරුන් 525 දෙනෙකුගේ හිගයක් පවතින බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රුක්මනී ආර්යරත්න මහත්මිය පවසයි. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ දෙමළ සහ මුස්ලිම් පාසල් 200ක් පමණ වෙති. එම පාසල්වල ගුරුහිගේ පියවීම සඳහා සබරගමුව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව දෙමළ මාධ්‍ය උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවුවද 260 දෙනෙකු පමණක් අයදුම්පත් යොමු කර ඇතැයි ඇය පෙන්වා දෙයි. ඊට පිළියම් ලෙස අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමතුන් දෙමළ මාධ්‍ය ගුරු සහායකයන් ලෙස පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි ඇය සඳහන් කරයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25%ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112266300 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. රට තුළ ඉහළ ගොස් ඇති කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ඉහළ පෙළේ රැස්වීම් කිහිපයකට සහභාගී වෙයි. මේ හේතුවෙන් ඔහුගේ බටහිර බෙන්ගාල සංචාරයද අවලංගු කර ඇත. ප්‍රධාන ප්‍රාන්ත අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා කිරීමට අද පැවැත්වෙන රැස්වීමේදී ඔහු බලාපොරොත්තු වෙයි.
අද පස්වරුවේ එරට ඔක්සිජන් නිෂ්පාදකයන් සමග වීඩියෝ සමුළුවකටද අගමැතිවරයා එක් වෙයි. දිල්ලි නගරයේ රෝහල්වල ඔක්සිජන් සැපයුම අවසන් වීම සහ එරටින් කොවිඩ් ආසාදිතයන් මිලියන 16කට ආසන්න පිරිසක් වාර්තා වීම සැලකිල්ලටගෙන අගමැතිවරයා මෙම රැස්වීම් මාලාව කැඳවා ඇත. විරුද්ධවාදී පක්ෂයේ පසුගියදා ඇමතිවරුන් ලෙස පත් කළ සියලු දෙනා ඇතුළු 26 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇතැයි මියන්මාර හමුදාව පවසයි. එරට රූපවාහිනිය ඔස්සේ ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් හමුදාව මේ පව ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව හමුදාව විසින් පිහිටුවන ලද තීරණ ගැනීමේ ඉහළම ආයතනයේ කඩාකප්පල් කිරීම සඳහා නීති විරෝධී රාජ්‍යයන් පිහිටුවීමට විරුද්ධ පක්ෂය ක්‍රියා කළහ. 11 වෙනිදා හමුදාවට එරෙහිව විරුද්ධවාදීන් කමිටුවක් ස්ථාපිත කර නිවේදනය කළේ ජාතික එක්සත් රජයක් පිහිටුවා ඇමතිවරුන් 14 දෙනෙකු පත් කිරීමට තීරණය කළ බවයි. එම කමිටුවට අවුන් සාන් සුකී මහත්මියගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික ලීගයේ නීති සම්පාදකයෝද ඇතුළත් වෙති. මේ අතර ඉන්දුනීසියාවේ හෙට ආරම්භ වීමට නියමිත ආසියානු සංවිධානයේ රටවල සමුළුවට මියන්මාර හමුදාවේ ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් මහතා සහභාගී වීමට නියමිතයි. හමුදා පාලනය යටතේ ඔහු සහභාගී වන පළමු විදේශ සංචාරය මෙයයි. හරිතාකාර වායු විමෝචනය අවම කිරීම සඳහා දුප්පත් රටවලට අවශ්‍ය මුල්‍ය ආධාර සැපීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කරයි. පොදු දේශගුණක මුල්‍යකරණ ඉහළ නැංවීම තුළින් ඒ සඳහා සහාය වීමට ඇමරිකාව බලාපොරොත්තු වෙයි. අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25%ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011206 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මහනුවර බහුමාධ්‍ය ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය සහ ඒකාබද්ධ ජලාධාර සහ ජල සම්පත් කළමනාකරන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ලෝක බැංකුව සමග නව ගිවිසුම් වලට එළඹෙයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල සහ ලෝක බැංකුව වෙනුවෙන් මාලදිවයින නේපාල සහ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජිත ෆාරිස් H හෂාඩ් සර්වෝස් යන මහත්වරු එම ගිවිසුම් වලට ඊයේ අත්සන් තැබූහ. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 69කට අධික වෙයි. බස් නැවතුම් පහසුකම් ප්‍රවේශ මාර්ග සහ ජලපවාහන පද්ධතිය ඇතුළු නවීන පහසුකම් වලින් සමන්විත ක්‍රියාකාරී ප්‍රවාහන පර්යන්තයක් ඉදිකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය මගින් මහනුවර නගරයේ අක්‍රමාත්ව පවතින ප්‍රවාහන පර්යන්ත සහ නගරයේ තදබදයට ස්ථිර විසඳුම් ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘතිය නාගරික සහ නිවාස අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරයි. ක්‍රීඩා පුවත්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය අදයි. සිය පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා භෝජනයට තරගය නතර කරන විට කිසිවෙකු නොදවී ලකුණු 11ක් ලබා සිටියේය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩලු 7ක් දැවී ලකුණු 541ක් රැස් කර ඉනිම අත්හිටුවිය. පල්ලිකැලේ ටෙස්ට් ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් බංග්ලාදේශය අද වාර්තා කළේය. මීට පෙර ඉන්දිය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එහිදී වාර්තා කර තිබුණේ ලකුණු 487කි. 34 වැනි රූපවාහිනී තරුණ සේවා වොලිබෝල් තරගාවලිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණ වන පරිදි පිරිමි සහ කාන්තා කණ්ඩායම් 26 බැගින් ඒ සඳහා තරගවදී. සමාරම්භක අවස්ථාව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක්විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ සංවිධාන කළ මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ප්‍රධාන විද්වත් සමිළුවේ දෙවැනි රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්වින.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ලුහාන් රත්වත්ත, ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමේ සභාපති අෂාන් රිෆයි සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිමාලී ප්‍රනන්දු යන මහත්මීහු ඊට එක් වූහ. මැණික් සහ ස්වර්ණාභරණ හා සංචාරක ක්ෂේත්‍රය එකට අත්වැල් බැඳ ගැනීමෙන් එම නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ධනවත් ඉහළ පෙළේ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මින් අවස්ථාව උදා වේ. මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500ක විදේශ විනිමයක් උපයාගත හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100%ක රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ග්‍රාමීය කුඩා කර්මාන්ත සවිබල ගන්වමින් එම කර්මාන්තවල නිරත දකුණු පළාතේ පවුල් 110කට රුපියල් ලක්ෂ 64ක් වෙන් කෙරේ. පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සහ මධ්‍යම රජය ඊට ප්‍රතිපාදන සපයන බව ගාල්ල දිස්ත්‍රික් සංවර්ධනාංශය පවසයි. කැටයම්, කෘෂිආශ්‍රිත නිෂ්පාදන, රබර්, තේ සහ දීවර යන අංශවලින් ගොඩනැගෙන කර්මාන්ත මෙලෙස වැඩි දියුණු කෙරේ. කුඩා කර්මාන්තකරුවෝ මෙමගින් ප්‍රතිලාභ ලබති. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව අද පස්වරුවේ බස්නාහිර, දකුණ, උතුරු මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 75කට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. දිවයිනේ පහළ වායුගෝලයේ නිර්තදිගින් හමන සුළං රටාවත් බස්නාහිරට ඔබ්බෙන් පිහිටි මුහුදු තීරයේ ක්‍රියාකාරී වලාකුළු පද්ධතියත් හේතුවෙන් මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය ඇතිවී තිබේ. තද වර්ෂාපතනයක් සුළු කාල පරිච්ඡේදයක් තුළ ඇති වෙන්න හැකියාවක් තියෙනවා. වර්ෂාවත් එක්කම තියෙනවා తాවකාලිකව තද සුළං. මේ తాවකාලිකව තද සුළං හේතු කරගෙන ගස්වල අතුපතු කඩා වැටීම්, පහළව ගැලවී යාම් වගේ සංසිද්ධි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. අනෙක් කාරණේ තමයි විශේෂයෙන්ම මේ අකුණු සහිත වර්ෂාවක් තියෙන්නේ. එතකොට අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න වෙනවා. එතකොට ඒ අනුව අපිට විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ වර්ෂාව පවතින වෙලාවේ තැනිතලා බිම්වල ගැවසෙන්න එපා. විශේෂයෙන්ම පිට්ටනිවල, වෙරළ ආසන්නයේ, තේ දළු නෙලීම්, කුඹුරු යායවල වල මේ වගේ තැන්වල හිටියොත් අකුණක් වැඩිවීමට තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. ඊට අමතරව උස ගස් යට ඉන්න එපා වර්ෂාව පවතින වෙලාවේ. ඊළඟට විද්‍යුත් උපාංග භාවිතා කිරීමෙන් තොර වෙන්න රැහන් දුරකථන භාවිතා කරන්න එපා වර්ෂාව තියෙනකොට. එතකොට එවැනි කරුණු වලින් අපිට පුළුවන් අකුණු අනතුරු වලින් සිදුවෙන්න යන ජීවිත හා ආර්ථික හානි අවම කරගන්න. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. යලි සිරස්තල ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී සිදු වූ සිදුවීම් පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක්. කොවිඩ් රෝගීන් සුවවීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව තවදුරටත් පෙරමුණේ. ගුවන් මගීන්ගෙන් කොවිඩ් වසංගතය රටතුළට පැමිණීම වැළැක්වීමට විධිවිධාන. වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් විභාගය 5 වැනි දිනටත්. පාස්කු ප්‍රහාරය සිදු කළ සහරන් හෂින්ගේ බිරිඳගේ පියා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට. උතුරු පළාතේ දෙමළ තරුණ තරුණියන් පොලිස් සේවයට. දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි. කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් මාලාවක්. පල්ලිකෙලේ ක්‍රීඩාංගණයේ ටෙස්ට් ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව බංග්ලාදේශයෙන්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය
සවස 6ට.